නායක හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ අනුත් හාමුදුරන් වහන්සේලාගිනු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මා හිතවත් අශෝක හඳගම සොහිරාගෙනු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සලා සියලු දෙනාගෙනුත් අවසරයි. පළමු කොටම මොහන් රාජ් සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ ආදරණීය වික්ටෝරියා කෘතිය පිළිබඳව සාකච්ඡාවක් කරන අවස්ථාවට අපිට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම මීට මාසයකට පමණ පෙර මට මොහන් රාජ් සොහිරා විසින් ඔහුගේ ලොවීනා කෘතියත් මාගම් සෝලිය සහ ආදරණීය වික්ටෝරියා කියන කෘතීන් තුන ගෙනල්ලා දුන්න අපේ කාර්යාලයට. ඒ වෙලාවේදී මා එක කෘතියක් ලොවීනා කියවලා තිබුණා. මාගම් සෝලිය කියවලා තිබුණේ නැහැ. ආදරණීය වික්ටෝරියා කියවලා තිබුණේ නැහැ. කොමතාව සති දෙකකට විතර පසුව මොහන් රාජ් සොහිරා දුරකථනෙන් අමතලා කතා කරලා ඇහුවා පොත කියෙව්වද කියලා. සැකයක් තියෙනවා කියවන්නේ නැති බවට. සැකේ දුරු කරගන්න ඕන වෙන්නේ නැති මම හිතන්නේ. මම කිව්වා නෑ දැනට මම ලොවීනා කියවලා තිබුණා. මාගම් සෝලිය කියවෙමින් යනවා. අන්තිමේදී තමයි මම හිතන් ඉන්නේ ආදරණීය වික්ටෝරියා කියවන්න කියලා. ඊට ආයෙත් සති දෙකකට කලින් පස්සේ කතා කරලා දැන් කියවුවද කියලා. මම කිව්වා තාම කියවනවා ඒක අතරමැද නතර කරලා දැන් වෙනත් පොතක් කියවන්න පටන් ගන්න තියෙනවා කියලා. ඒ වෙනත් පොත තමයි කුමාර ජයවර්ධනගේ සොක්කල් ලොක්කන් වූ වගයි කෘතිය. එය අපේ රටේ ඓතිහාසික තත්වයක් ගවේෂණාත්මක විග්‍රහ කරමින් තිබෙනවා. ලොවීනා කෘතියෙන් එම වැදගත්. ඒතර වැදගත් කියනවට වඩා ඓතිහාසික එක් කාල රාමුවක් නිශ්චිතව ප්‍රබන්ධයක් ලෙස ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒක ඔහුගේ පරිකල්පන හැකියාව මත ඒ ප්‍රබන්ධය අපි අතට ඉදිරිපත් කරලා තිබෙනවා. නිර්මාණකරුවාගේ තිබෙන පරිකල්පන හැකියාව ඔහු විසින් පෞද්ගලිකව අත්පත් කරගන්න ලද දෙයක් නෙවෙයි. අපේ මිනිස් සමාජයේ අවුරුදු දසදහස් ගණනක් මුළුල්ලේ තිස්සේ කරන ලද අරගල එක්රස් කරගන්න ලද දැනුම එක්රස් කරගන්න ලද අත්දැකීම් තමයි අපි හැම කෙනාගේම පරිකල්පන හැකියාව වර්ධනය කරලා තිබෙන්නේ. ඒ අතර අපි පෞද්ගලිකව අපේ ජීවිතේ අත්පත් කරගන්නා අත්දැකීම් අත්පත් කරගන්නා දැනුම ඇසුරු කරන සමාජයන් විශේෂ කොට අපගේ පරිකල්පන හැකියාවන් වර්ධනය කරනවා. ඒ විශේෂිත වූ පරිකල්පන හැකියාවන්ට පුළුවන්කම තිබෙනවා ප්‍රබන්ධයන් ඊටමත් අපූර්වත්වයෙන් ඊටමත් රසවත්ව අපිට ඉදිරිපත් කරන්න. ඉතින් ආදරණීය වික්ටෝරියා මොහන් රාජ් සොහිරා සමත් වී තිබෙන අපූර්වත්වකින් අප වෙත ගෙනත් තියෙනවා. හැබැයි බලන අපට නැත්නම් ඒ පිළිබඳ ਵਿਚාරය කරන බොහෝ අයට තමන්ගේ පරිකල්පනයේ අනුව ඒ තවදුරටත් අලුත් දොරටු විවෘත කරගන්න අලුත් මානයන් විවෘත කරගන්න අවස්ථාවක් සකස් කරලා දීලා තිබෙනවා. මම හිතනවා ඊට ප්‍රබන්ධ කෘතියක වැදගත් දේ තමයි අච්චුවක දමා අප වෙත යමක් කියනවා වෙනුවට අපට යම් යම් දිශාවන්ට යම් යම් මානයන්ට මේ කාර්ය පුළුල් කරගනිමින් දොරටු විවෘත කරගනිමින් ඉදිරියට ගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ කෘතිය සිද්ධ වෙනවා. මා අශෝක හඳගම සොහිරා නතර කරපු අවසන් වාක්‍යයෙන් මම නැවත පටන් ගන්නම්. මේ කතාව අවසන් කරන්නේ මෙතනින්. ඒ කියන්නේ සෙලීනා කියලා සුරතල් බැල්ලියක් ඉන්නවා අන්දිරිස්කි නිවසේ. ඒ වගේම තමන්ගේ උදාරත්වය තමන්ගේ නැති ආරූඪය මවා ගැනීම වෙනුවෙන් අස්වැය ගණනාවක් අතර අස්වැයකුත් කැඳවගෙන ලුවී කියලා මේ සෙලීනා බැල්ලිය සහ ලුවී කියන අස්වැයා විසින් ලුවී කියන අස්වැයාට දාව උපදිනවා විකෘති සතෙක්. එයා ගැන මෙහෙම කියනවා. ඌ අමුතුම සත්වෙක් විය. උගේ පහලට කඩා හැලුණු කන් දෙක බලු කන් දෙකක් වුවත් පිට දෙකේ දෙපැත්තට විහිදුණු කේසර තනිකරම අස්ව කේසර විය. බල්ලෙකුගේ ඇස් දෙකක් ඌට තිබුණත් දිගු හොම්බක් සහිත කටක්
සම්පූර්ණයෙන්ම අශ්වයෙකු මෙන් විය. උගේ ලැම ප්‍රදේශ සහතික ලෙසම බල්ලෙකු පරිදිය. එහෙත් කකුල් වල තිබුණ අශ්වකුරය. ලීනා ළඟට එන විට ඌ ඇය පිළිගත්තේ අශ්වයෙකුගේ මෙන් දිග කේසර විහිදී තිබූ නැට්ට බල්ලෙකු මෙන් වනෙමිනි. ඒ විරූපී සත්වය දෙස මා බලා සිටීම සැබවින්ම අපුලක් විය. උගේ මව මරාගෙන උපන් බව ඇත්තේ. ඒ කියන්නේ උපදිනකොටම සෙලීනා මිය යනවා. සෙලීනා කියන්නේ සුරතල් බැල්ලි. එහෙත් මව මරා උපන් පළියට ඌ මරා දැමීම පෞකාර වැඩකි. අනෙක් අතට උගේ උත්පත්ති දෝෂයට උගේ දෙමව්පියන් වරදකරුවන් වනවා මිස ඌ එයට පළි නැත. එබැවින් ඌ දිහා නැවත වරක් නොබලා ලීනා එතනින් වහා ඉවත්ව ගියත් ඌ රැක බලා ගැනීම පිණිස සේවකයන් දෙදෙනෙක් යෙදීමට තීරණය කෙළේ. උප්පත්ති දෝෂයක් තිබෙනවා. ඒ උප්පත්ති දෝෂයට ඔහුගේ දෙමව්පියන් පළි නැහැ. ඒ වගේම කියනවා කෙසේ හෝ මේ දවසේ රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේ. එනම් කොළඹ මහමුදුලි වලව්වේ මහමුදුලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඩේසි ඔබේසේකර පිරිමි දරුවෙකු පූසිත කළාය. සර් ජෝසප් එස් රිඩ්වේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ අතිශේත්ම විශ්වාසන්ත කුළුමඟ සේවකයෙකු මහමුදුලි බණ්ඩාරනායක සිය කුළුඳුල් පිරිමි දරුවා සිය නමේ සොලමන් ඩයස් යන කොටසත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ වෙස් රිජ්වේ යන කොටසත් එකට එක් කොට සොලමන් වෙස් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කීපයකට පෙරේ. උප්පත්තියේ දෝෂී. ඔහුගේ දෙමව්පියන් පළි නැත. එතකොට මේ උප්පත්තිය තමයි මේ උප්පත්තිය ඇති වී තිබෙන දෝෂය තමයි මේ කෘතිය පුරා දක්වමින් තිබෙන්නේ. ආරම්භ 1967 අප්‍රේල් මාසයේ 26 වෙනිදා දුම්රිය අඹේපුස්සේ සිට ඒ කියන්නේ අපේ දුම්රිය ගමන් කරමින් තිබුණා කොළඹ අඹේපුස්ස දක්වා නුවරට දුම්රිය මාර්ග දියත් කරලා නුවර දුම්රිය ස්ථානෙට දුම්රිය ළඟා වූ දිනය 1967 අප්‍රේල් මාසේ 26 වෙනිදා කෘතිය පටන් ගන්නවා කතාව ආරම්භ කරනවා 1999 ජනවාරි මාසයේ 8 වෙනිදා අර විකෘති වූ සතාගේ උප්පත්තිය හා බණ්ඩාරනායක මහත්මයාගේ උප්පත්තිය සමග කතාව නිමා කරනවා. එතකොට මේ අපේ රටේ ඉතා වැදගත් අවුරුදු 32ක කාල පරිච්ඡේදය. එතකොට අද අපි විඳින අත්දැකීම් අපි අද විඳින ඛේද වාචකයක් තිබෙනවා නම් එය මේ උප්පත්තියේ දෝෂය මේ ඛේද වාචකයේ සැලකිය යුතු පංගුවක් නියෝජනය කරනවා. ඒ වගේම අපි උත්පත්ති දෝෂයට පමණක් ලඝු කරොත් අපි කාටත් එකකින් ගැලවෙන්න පුළුවන්. අපි උත්පත්ති දෝෂයෙන් අපි මොනව කරන්නේ නැහැ. ඒ වගේම වර්තමානයේ මේ තාමත් වැරදි අයුක්තිසහගත සමාජ ක්‍රමය විසින් ඇති කර තිබෙන අර්බුදයේද උත්පත්ති දෝෂයේ අර්බුදයේද අපේ රටේ සමාජයේ ඛේද වාචකය නිර්මාණය කරලා තිබෙනවා. ඒ කොච්චර ඛේද වාචකයක්. අපේ රටේ ජනගහනයෙන් 0.5ක් කුඩු පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලක්ෂයක් පුරවැසියෝ කුඩු පාවිච්චි කරනවා. ගෙවල් තියෙන ලක්ෂ 50යි. පවුල් තියෙන ලක්ෂ 50 ආසන්න වශයෙන් ගත්තා. කියන්නේ ගෙවල් 50කින් එක ගෙදරක කුඩුකාරයෙක් ඉන්නවා. අපේ රටේ සිර කඳුරු වල 0.5ක් සිරගත වෙලා ඉන්නවා. ලක්ෂයක් සිර කඳුරු වල ඉන්නවා. කියන්නේ ගෙවල් 50කින් එක ගෙදරක හිරකාරයෙක් ඉන්නවා. අපේ රටේ දවසකට විවාහව 500ක් සිද්ධ වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් අලුත් ජෝඩු 500ක් හැදෙනවා. ඒ වගේම 200ක් දික්කසාද වෙනවා දවසකට. ආසන්න වශයෙන් ගත්තොත් අවුරුද්දකට පවුල් 72000ක් දික්කසාද වෙනවා. අවුරුද්දකට පවුල් 180000ක් විවාහ වෙනවා. 180000ක් විවාහ වෙනකොට අවුරුද්දකට 72000ක් පවුල් දික්කසාද වෙන රටක් ගොඩනැගිලා තිබෙනවා. අපේ රටේ ස්ත්‍රී දූෂණ ගිය වසර ගත්තොත් 2920ක් වාර්තා වී තිබෙනවා. දවසකට ස්ත්‍රී දූෂණ 8ක් සිද්ධ වෙනවා. සෑම පැය 3කටම වරක් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙනවා. අපි හිතන අපේ රටේ තිබෙන සංස්කෘතිය සම්ප්‍රදායන් අනුව බැලුවොත් වාර්තා වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සැබවීම සිදුවීමින් තිබෙනවා. අපේ රටේ සිවිදි විහානි කර ගැනීම වර්ෂයකට 5200ක් සිද්ධ වෙනවා. ලෝකෙම 4 වෙනි ස්ථාන අපි හිමි කරගෙන තිබෙනවා. වසරකට 5200ක් සිවිදි විහානි කරගන්න රටක් තමන්ගේ ජීවිතේ තමන් විසින්ම හානි කරගන්න රටක් වසරකට 5200ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් දිනකට 14 දිනක් සිවිදි විහානි කරගන්න.
එතකොට මේක ඛේදවාචකයක් නෙවෙයි. මේ සමාජය මේ විදියට විදියට යා යුතුයි කියලා හෘද සාක්ෂියක් තියෙන. අපි කාටවත් එකඟ විය හැකිද? ආසන්න වශයෙන් ගත්තොත් වසරකට පාසලකට 3,20,000ක් ඇතුල් වෙනවා. 10 විභාගෙ ලියන්න යනකොට 60,000ක් පාසල් හැර යනවා. ඉතුරු වෙන 2,60,000න් 1,40,000ක් උසස් පෙළට යනවා. 1,40,000න් 30,000ක් උසස් අධ්‍යාපනයට යනවා. 3,20,000ක් ඇතුල් වෙන දොරටුවෙන් 60,000ක් සාමාන්‍ය පෙළෙන් හැලෙනවා. 1,20,000ක් උසස් පෙළ වෙනකොට හැලෙනවා. 1,00,000 තවත් 10,000ක් උසස් පෙළින් හැලෙනවා. මොකක්ද ඒ දරුවන්ගේ අනාගතය? වසරකට අපිට රැකියාව වෙළඳපොළ ඉලක්ක කරනවා 30,03,000ක්. රැකියාව වෙළඳපොළේ අලුත් ශ්‍රම බලකාය වසරකට එනවා 3,03,000ක්. රජයේ විශ්‍රාමයන්නේ 30,000යි. රජයට සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔක්කොම පිරෙව්වත් 30,000යි මේ 3,03,000. ගිය අවුරුද්දේ පෞද්ගලික අංශයේ රැකියාව නිර්මාණය වෙලා තියෙන 35,000යි. ඒ කියන්නේ 65,000යි ගිය අවුරුද්දේ රජයේ විශ්‍රාම යන සහ පෞද්ගලික අංශයේ රැකියාව එකතු කිරීම ගත්තොත් 65,000යි. 3,00,000ක් රැකියාව වෙළඳපොළ එනකොට පෞද්ගලික අංශ 35,000ක් උකහා ගන්නවා. 30,000ක් රාජ්‍ය අංශය උකහා ගන්නවා. ඒ කියන්නේ 2,35,000කට රැකියා පොලිමට ඇතුල් කරන රට. වසරකට විවාහ 1,80,000ක් සිද්ධ වෙනකොට ඒකෙන් අලුත් ජෝඩු 60,000කට පරණ ගේ හිමි වෙනවා. එක්ක අම්මගේ, එක්ක බිරිඳගේ දෙමව්පියන්ගේ, එක්ක ස්වාමියාගේ දෙමව්පියන්ගේ පවුල් 60,000කට නිවාස හිමි වෙනවා. අලුත් නිවාස 1,20,000ක් අවශ්‍ය වෙන වසරකට. 1,20,000ක් නිවාසයක් වෙනුවෙන් දවසකට පොලිමට ඇතුල් වෙනවා. වසරකට අපේ වනගහනය 0.5කින් අඩු වෙනවා. පරිසර වේදීන් කියන අපේ රටේ වනගහනය තියෙන 16.5යි කියන. ආණ්ඩුව කියන 23.5යි කියන. අපි අතරමැද ගත්තොත් වනගහනය තියෙන 20යි. වසරකට අපේ වනගහනය 0.5කින් අඩු වෙනවා. මේ උප්පත්තියේ දෝෂය මේ අර්බුදය නිර්මාණය කරලා තිබෙනවා. එනිසා මේ උප්පත්තියේ දෝෂය ඊට ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කරන්න උත්සාහ කරලා තිබෙනවා ආදරණීය වික්ටෝරියා. මම කෙටියෙන් කිව්වොත් ඔබ දන්නවා. 1796 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටට ආවට පසුව 1815 මාර්තු 2 වෙනිදා කන්ද උඩ රට ගිවිසුම අත්සන් කරලා අපේ රට මුළුමනින්ම යටපත් කරගත්තට පසුව අපේ රටට මේ ධනපති ක්‍රමය ඒ සමාජයේම ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතු කොටගෙන පැන නැගුණක් නෙවෙයි. අශෝක හඳගම සහෝදරත් ඒක යම් ප්‍රමාණයකට උත්සාහ කරා ඒ කරුණ කියන්නේ. අපි දන්නවා ප්‍රංශයේදී එතෙක් පැවති වැඩවසම් සමාජයේ ඒ වර්ධනය වීමෙන් ආපු නිෂ්පාදන උපකරණවලට ඒ තිබුණු නිෂ්පාදන සබඳතාවය බාධා කරමින් තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම යුරෝපයේ ප්‍රංශය සහ විශේෂයෙන් බ්‍රිතාන්‍ය රාජ්‍ය තමන්ගේ ඓතිහාසික ගමන නිර්මාණය කරගන්න නම් වැඩවසම් සමාජ ක්‍රමයේ බිඳ වැටි විය යුතුම තිබුණා. එය ඓතිහාසික ලෙස ඒ සමාජයේ එදා බල කර සිටියා. ඒ නිෂ්පාදන උපකරණ වර්ධනයට පැවති සබඳතාවයන් බාධා කරමින් තිබුණා. ඒ වෙළඳපොලේ ප්‍රසාරණයට පැවති රාජාණ්ඩුව බාධා කරමින් තිබුණා. ඒ නිසා 1789 ප්‍රංශ මහා විප්ලවයේ ඒ සියල්ල කුඩුපට්ටම් කරමින් නව දොරටුවක් විවෘත කරනවා නිදහස් ධනවාදය වෙනුවෙන්. එහි සංස්කෘතික අයිතිවාසිකම් සමග සංස්කෘතිකමය වර්ධනයන් සමග සංකල්පයේම වර්ධනයන් සමග සිතුම් පැතුම් ආකල්පවල වර්ධනයන් සමග කර්මාන්තයේ යන්ත්‍රෝපකරණ වර්ධනයන් සමග වෙළඳපොලේ වර්ධනයන් සමග ගමනාගමනයේ ප්‍රවාහනයේ වර්ධනයන් සමග තමයි 1789 මහා ප්‍රංශ විප්ලවය ලෝකයට ප්‍රංශයට මහා දොරටුවක් විවෘත කරනවා. ඒක ප්‍රංශයේ ප්‍රගතිගාමී ගමනට ප්‍රගතිශීලී ගමනට ඉතාමත් හිත කරනවා. නමුත් අපේ රටේ දොරටු විවෘතුනේ කොහොමද? 1929 ඩොනොමෝ ස්වාමීවරය ඇවිල්ලා අපේ රටේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ගවේෂණයක් කරනවා. ගවේෂණයක් කරලා 1833 කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනකොට ඒ හඳුන්වනවා මෙහෙම.
භෞතික සදාචාරාත්මක විශේෂිත තත්ත්වයන් සැලකුව විට යුරෝපීය ශිෂ්ටාචාරයේ බීජය රෝපණය කිරීමට උචිතම ස්ථානය. එන භෞතිකවත් සදාචාරාත්මකව කල්පනා කරලා බලපුවාම යුරෝපීය බීජයන් ස්ථාපනය කිරීමටම සුදුසුම ස්ථානය ලංකාව කියලා හඳුන්වමින් 1833 කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා. මෙතන තමයි අපේ රටේ එතෙක් තිබුණු සමාජ ව්‍යුහ බිඳවට්ටවා නව සමාජ ව්‍යුහයකට දොරටු විවෘත කරනවා. එතෙක් තිබුණු සමාජ ව්‍යුහයේ ශ්‍රමය නිදහස් නැහැ. නමුත් බ්‍රිතාන්‍යයේ නව ආර්ථික ක්‍රමයට අවශ්‍යයි ශ්‍රමය නිදහස් ශ්‍රම වෙළඳපොළක් වුණා. ඔවුන්ගේ වත්තේ වැඩ නිදහස් ශ්‍රමිකයෝ වුණා. ඔවුන්ගේ දුම්රිය පාර හදන්න නිදහස් ශ්‍රමිකයෝ වුණා. ඔහුගේ කෝපි වගාවට නිදහස් ශ්‍රමිකයෝ වුණා. හැබැයි අපේ රටේ තිබුණ මොකද රාජකාරී ක්‍රමය. ඊටමට ශ්‍රමිකයා ගැට ගහලා තිබුණා. ඒ නිසා කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ හරහා කරගත්තු දේ තමයි නිදහස් ශ්‍රමිකයා අපි නිර්මාණය කරගත්තා. ඊට පසු එතෙක් අපේ තිබුණු පළාත් පාලන එක මධ්‍යගත පාලනයකට ගෙනාවා. විශේෂයෙන් පළාත් පහකට අපේ රට බෙදලා මධ්‍යගත 6 වෙනි පරාක්‍රම බහු රජුරුවන්ගෙන් පස්සේ 1833 නැවත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට මධ්‍යගත පාලනයකට ගියා. එකම අයබදු පද්ධතිය, එකම අධිකරණ පද්ධතිය, එකම නීති පද්ධතිය ගොඩනගන. ඒ තමයි අපේ රටේ විකෘති සත්වයා බිහිවීමේ මුලාරම්භය. එතනින් තමයි මේ ඒ සමාජයේම ඇති වූ ගැටුම්කාරී නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන උපකරණවල ඒ වගේ වර්ධනයට ඇති කරන තෙරපුමේ ප්‍රතිඵලයක් හැටියට සමාජ ක්‍රමයක වර්ධනයක් සිද්ධ වෙන වෙනකොට උඩින් අපේ රට ඇතුළත උත්තරාරෝපිත කරනවා මේ නව සමාජය. ඒක උත්තරාරෝපිත සමාජය. උඩින් කඩාවට්ටපු එක. මෙන්න මේ தত্ত্বය ඇතුලේ තමයි මේක කඩා වැටිච්ච හැම තැනකම ඒ සමාජ කඩා වැටෙච්ච හැම තැනකම බේබදුකම පැතිරෙනවා. ඒක ස්වභාවය. එංගල්ස් කියනවා මෙහෙම. 840 ගණන් වල අයර්ලන්ත ජාතික කම්කරුවන්ගේ ආහාරය අර්ථාපල් සහ අර්ථාපල් වලින් පමණක් සමන්විතයයි එංගල්ස් කී. එනේ අයර්ලන්තයේ 1800 ගණන් වල කම්කරුවන්ගේ ආහාර අර්ථාපල් හා අර්ථාපල් පමණක්ම විය. මේ අවශ්‍යතා සපුරාලීමෙන් පසු යමක් ඉතිරි වී නම් ඔන්නේ මත්පැන් සඳහා වීදම් කළ බවද කීවේ. සමාජය විසින් සියලු සැප සම්පත් අහිමි කර ඇති නිසා මේ අසරණයාට කිසියක් හෝ තිබිය යුතු නමුත් ඔහු මත්පැනට ඇබ්බැහි වේ. ඔහුට උරුම වූ අපවිත්‍රකම හා දිලුදු බව ඔහුව තල්ලු කරන්නේ බේබදුකම කරාය. එන මේක ආපු සුද්දගේ ප්‍රශ්නයක් හරි රේන්දගත්තු රේන්දරාලගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ උත්පාදයම බේබදු. ඔහුට උරුම වූ අපවිත්‍රකම හා දිලුඳුකම ඔහුව තල්ලු කරන්නේ බේබදුකම කරාය. කොහොමද බේබදුකම තිබුණේ? මම උදාහරණ කීපයක් කියන්නම්. කොළඹ නගරයේ රේන්දේගත් නුවර කච්චේරියට යටත්ව තිබු බාර් තැබෑරුම් වල ගත්තොත් නුවර කච්චේරියට යටත්ව තිබු තැබෑරුම් ගත්තොත් 1826 අරක්කු ගැලුම් 1780ක් අලෙවි කරනවා. 1826 1927 වෙනකොට එම තැබෑරුම් වල අරක්කු අලවිය ගැලුම් 10300. ඒ කියන්නේ 36කින් වසරක් ඇතුළත නුවර කච්චේරියට යටත්ව තිබුණු තැබෑරුම් වල අරක්කු අලවිය 36කින් ඉහළ යනවා. ඒ වගේම ඊරියගම තැබෑරුම බැලුවොත් 1926 ඊරියගම තැබෑරුමේ අලෙවුනේ ගැලුම් 363යි. 1827 වෙනකොට එහි ගැලුම් අලෙවි වෙනවා 2346ක්. කියන්නේ 363 2346 දක්වා හත් ගුණයකට ආසන්න ප්‍රමාණකින් ඉහළ දමනවා. ඒ කියන්නේ මොකද්ද? පතුරවන්නේ බේබදුකම. පතුරවන්නේ අසරණකම. ඒත් සමග මොකද වෙන්නේ? කොළඹ නගරයේ ඒ තැබෑරුමයි රේන්දේ මොකද වුනේ? 1836 කොළඹ නගරයේ රේන්දේ අලෙවි වුණේ පවුම් 6400ට. 1946 අවුරුදු 10කට පසුව කොළඹ නගරයේ රේන්දේ අලෙවි වෙනවා පවුම් 22000කට. 1946
කොළඹ රේන්දිය පවුන් 22000. කල්පනා කරලා. ඒ කියන්නේ මේ වෙළඳපොළ තමයි පැතිරෙන්නේ. වෙන මොකුත් මෙතන පැතුරුනේ නැහැ. ඉතින් අපේ රටේ හිටපු අර කණ්ඩායමට මේ වෙළඳපොළේ ඇතුලේ විතරමයි තමන්ගේ ඉඩකඩ නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබුණේ. ඔවුන් අලුත් නිෂ්පාදනයට අත තිබ්බේ නැහැ. ඒ තරම් ප්‍රාග්ධනයක් වුන්ට තිබුණේ නැහැ. ඔවුන් අලුත් අත්ආදා බැලීම් කරන්න ගියේ නැහැ. ඒ තරම් උවමනාවක් වුන්ට තිබුණේ නැහැ. ඔවුන් අලුත් ගවේෂණයක් කරන්න ගියේ නැහැ. ඒ තරම් අත්දැකීමක් වුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ එකම මාවත මෙතන විවෘත වෙන අරක්කු වෙළඳපොළ. මේ අරක්කු වෙළඳපොළ තමයි ඔවුන් පළමුවෙන්ම ඇතුළත් වෙන්නේ. සේනායක පරම්පරාව ටිකක් මිනිරම් වලට ගිහිල්ලා අරක්කු වලට ඇවිල්ලා තියෙනවා. බොහෝ අය ගත්තු ඒගොල්ලන්ගේ ප්‍රධාන එක මේ රේන්දි. මේකත් එක තමයි මේ අලුත් නව පන්තිය ගොඩ නැගෙන්නේ. මා දන්නේ ඒ ඥාන තාමත් තියනවද කියලා. මොකද මේක ශරීරාංගයක් නෙවෙයි. يعني මේක මේ ගති පැවතුමක් එහෙම නැත්නම් අපේ ඥාන මිශ්‍රණයට ඇතුළත් වෙච්ච කරුණක් නෙවෙයිනේ. මේක අපේ ශරීරයෙන් පිට තිබු ව්‍යාපාරයක්. අරක්කු ව්‍යාපාරය. හැබැයි දැන් බලපුවාම මේ අතීතයත් එක්ක ඉතා සම්බන්ධ මේකට ඥානමය ලක්ෂණයක් තියෙනවද කියලා හිතනවා. අපි හිතන්නේ ඥානමය ලක්ෂණ තියෙන්නේ ශරීරයන් එක්ක ඒකාබද්ධ වෙච්ච ගමන් මගක්. හැබැයි මෙතන තියෙනවා ව්‍යාපාරයත් එක්කත් එතනින් එළියේ තියෙනකුත් ඥානමය ලක්ෂණත් එක්ක පෙළ ගහලා තිබෙනවා. මා දැක්ක ජොන්ස්ටන් පනන්දු අත්අඩංගුවට ගත්තට පස්සේ කිව්වා අපි පාරම්පරික අරක්කුකාරයෝ කියලා. එහෙනම් මට සල්ලි කොහෙන්ද කියලා කවුරුත් අහන්න ඕනේ නැහැ. ඔබ දකින්නේ නැති මා දැක්කා අල්ලසෝ දූෂණ කොම් සභාවට ගිහිල්ලා කර ප්‍රකාශය. මේ පාරම්පරික අරක්කුකාරය. අපිට සල්ලි කොහෙන්ද හොයාගත්තේ කියලා කවුරුත් අහන්න දෙයක් නැහැ. අපිට එහෙම තමයි මේ પરම්පරාව. ඒතර මෙතන තමයි මේ දොරටුව විවෘත වුනේ. අන්න එතනදී තමයි මොහන් රාජ් සොයුරා කල්පනා කරන්නේ මේ අලුත් වියමන ගොතන්න ඕන දොරටුව තියෙන්නේ කොතනද? මේ රේන්ද ව්‍යාපාරය හරහා තමයි මේ දොරටුව විවෘත වුනේ අපේ රටේ. ඒ නිසා තමයි 1867 අප්‍රේල් මාසේ 26 වෙනිදා දුම්රිය බලන් ඉන අන්දිරිස් අන්තිමට සාමිල් සමග ඇවිල්ලා ඔවුන්ගේ ව්‍යාපාරات එක්ක සම්බන්ධ වුණා. එතකොට එක බලනකොට අවුරුදු 30ක් ඇතුළත අවුරුදු 30 ඔහු පීප්ප හදන වඩු වැඩපලේ පීප්ප හදන වැඩපලේ අත්උදව්කාරය හැටියට ඉන්නේ. ඉස්සලම සාමෙල්ට තිබුණේ පීප්ප ගෙන යන එක. ඔහු කරන්නේ පීප්ප හදලා නුවර රේන්දේ අයිතිකාරයට ගෙන යනවා ආයෙ ගේනවා. මේක තමයි ප්‍රවාහනස්සේ තමයි එයාට නුවරින් ජොයින්ට් එක හැදින්නේ. එතෙන් තමයි දෙන්නම ඇවිල්ලා ආපහු මෙතෙන්ට එන්නේ. එතකොට මෙතන මේ අන්දිරිස්ට විශේෂ ඥානයක් තිබුණා. ඔහුට පේනවා මේ විවෘත වෙන වෙළඳපොළ මොකක්ද? ඔව් පීප්ප නම් තවත් පීප්ප අය හදන අය ඉන්නවා. හැබැයි කොහොමද අනෙක් පීප්ප හදන අය යටපත් කරමින් තමන්ගේ පීප්ප අලවි කරගන්නේ? දැන් නිකන් ඩයලොග් වට්ටම් දෙනව නේද? ඒක තමයි අන්දිරිස් කරේ. දිනව නේද 100 මොකද්ද? ක්‍රෙඩිට් 100ක් ගත්තොත් විනාඩි 2ක් නොමිලේ. ඔය වගේ කතා එන්නේ. දැන් අන්දිරිසුත් කිව්වා කරපු දේ තමයි මොකද්ද? එහෙනම් පීප්පයක් මෙච්චර ගාණක් හදුවොත් මෙච්චරක් අඩුවෙන් හදලා දෙන්න. සර්විස් එක නොමිලේ දෙන්න. හදන්න දෙනව නොමිලේ හදලා දෙන්නේ. මේ කතාව අනුව එන කෙනා පීප්ප කැඩිච්ච පීප්ප හදාගෙන ඔකට මට සල්ලි එපා. නොමිලේ කරලා දෙන්න. රිපෙයාර් නොමිලේ. දැන් ඔහු මේ ධනවාදී මේ තියෙන වෙළඳපොලේ මූලික තැන් ඔහු ස්පර්ශ කරලා තිබුණා. ඔහුගේ තරඟයට මුහුණ දෙන්නේ කොහොමද? ඔය තරඟය ඉතා හොඳින් ජයග්‍රහණය කරනවා. ඔහු අරක්කු පීප්ප හැදීමෙන් පමණක් නතර වෙනවා. ඊට කල්පනා කරන්නේ අපි පීප්ප හදනවා. ඒ පීප්ප වල දාන වෙන අයගේ අරක්කු. ඒ නිසා ඔහු කල්පනා කරනවා අපි අරක්කුත් දාන්න පටන් ගමු. අක්කර 50ක පොල්වත්තක් කරගෙන අරක්කු පෙරන්න පටන් ගන්නවා සාමෙල්ට උපදෙස් දෙමින්. සාමෙල්ගේ හොඳම අර වෙළඳ උපාය මාර්ග සකස් කරන්නේ දැන් අන්දිරිස්. එයා තමයි රටාව කියලා දෙන්නේ. ඊට පස්සේ චේතනින් අතර වෙන්නේ නැහැ. කල්පනා කරනවා ගුදමත් ඒක ඒ පීප්පයත් හදන්නේ අපි අරක්කුත් අපි විකුණන්නෙත් අපි. ඊට පස්සේ තමයි පානදුර රේන්දිය උන්ගේ අතට අත්පත් කරගන්න සැලසුම් හදනවා. මේක තමයි ක්‍රියාවල්. ඒතර ගත්තොත් මේ මා දැක්ක පොතේ කැලක් උපුටලා කිව්වා කෙලම් සහෝදරයා එතෙන්ද කිව්වා තා පැහැදිලි ලෙස නුවන්. ඒ කියන්නේ ඇයි මේ ශේෂ්ත්‍රයට ආවේ? මේකට ලොකු ප්‍රාග්ධනයක් ඕනේ නැහැ. රේන්දයක් ගත්තාම අවුරුද්දක් ඇතුළත රේන්දෙන් තමන්ගේ බදු ප්‍රමාණය තමන්ට උපයා ගන්න පුළුවන්.
සමහර රේන්ද වලට ගෙවලා තියෙන කාර්තුවට මේ කාර්තුව උපයා ගන්නවා රේන්දේ ගාන ගෙවනවා තමන්ගේ ගාන තියා ගන්නවා. එහෙම නැත්නම් සමහර ඒවා ඒ වගේම කුඩා කුඩා පොලි දෙන්නගෙන් ගත්තා. එහෙම නැත්නම් තමන්ගේ ඉඩමක් අපකරයක් හැටියට තිබ්බා. ඒ නිසා ලොකු ප්‍රාග්ධනයක් නැතුව අවිනිශ්චිතතාවයක් නැතුව ලොකු ඥානනයක් නැතුව ගවේෂණයක් නැතුව වෙළඳපොළ විස්තීර්ණ වෙන කොහොමද? රේල් පාර හැදෙන කම්කරුවා, වතු ශේෂ්ත්‍ර හැදෙන කම්කරුවා. මා දැක්ක එක වාර්තාවක තිබුණා 1847 කොළඹ ඉඳන් 47 අවුරුද්දේ කොළඹ ඉඳන් නුවරට ගිහිල්ලා තියෙනවා කරත්ත විතරක් 70000. 77000 කරත්ත 70000ක් ගිහිල්ලා තියෙනවා අවුරුද්දකට. ඒගොල්ලෝ තමයි මේ වෙළඳපොළේ ග්‍රාහකයෝ. දුම්රිය පොළ හදන කෙනා, වතු ශේෂ්ත්‍ර පුල් වෙන කෙනා, අර කුඩා කම්කරුවා, එතකොට ඇඳුම් මදින්නම්, කොන්ත්‍රාත් වැඩ කරන්නම්, මිනිරම් පතල් කපන්නම් මේගොල්ලෝ පළල් වෙනවාද? එතකොට ඒගොල්ලන්ට අලුත් වෙළඳ ප්‍රචාරණ අවශ්‍ය නැහැ. තමන්ගේ වෙළඳපොළ ස්වභාවිකවම පළල් වෙනවා. ඒ නිසා ඊටමත් ස්ථාවර සහ වාස සහගත ශේෂ්ත්‍රයට රේන්දේට අපේ මේ කණ්ඩායම ඇතුල් වෙනවා. මෙන්න මේ රේන්ද ඒ කියන්නේ විශේෂම අරක්කු රේන්ද. ඕක කිව්වා වගේම තවත් රේන්ද තිබුණා. තොටුපොළ රේන්ද තිබුණා, වී රේන්ද තිබුණා, මාළු රේන්ද තිබුණා. නමුත් ඒවා මේ තරම් සාර්ථක බවට පත් උනේ නේ. වඩාත් ලාභදායී රේන්ද බවට පත් වුණා. වී රේන්ද ගත්තා පස්සේ අඬන්න පටන් ගත්ත පාඩුනා කියලා. තොටුපොළ රේන්දවල ප්‍රයෝජන අඩු වෙලා තිබුණා. ඒ නිසා වැඩියෙන්ම ප්‍රතිලාභගෙන දුන්නේ අරක්කු රේන්දපොළ. ඒ නිසා මේ පන්තිය අරක්කු රේන්දපොළ මත ගොඩ නැගිනවා. එතකොට ඔවුන් මොකද්ද කරේ? ඒකෙදි මේ ගොඩ නැගින්නේ ස්වාධීන ආර්ථික ගමනක ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි. ඒක යැපෙමින් තිබුණු ආර්ථිකයක්. උන්ට යැපෙන්නේ නැතුව ඒක ඉස්සරහට යන්න බෑ. එහෙනම් මේකේ ස්වභාවයම තමයි වැඩවසම්වාදී මේ කණ්ඩායම. මේ අලුත් කණ්ඩායමට නව චින්තනයක්, නව දිශාවක්, නව ලෝකයක් සොයාගන්න අමාරු කණ්ඩායමක්. මම් මුලා වූ කණ්ඩායමක් මේ පන්ති. ඒ නිසාම වුන් දකින්න ඇතිනේ. ඒ කියන්නේ රටක ඡන්දයක් තියෙනකොට සාත්‍රකාරයෙක් ඔබ හිතන්නේ ඒ කොතෙන්ට ගිහිලා තියෙනවද කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ වලට දින කවානු තිබෙනවා. මැතිවරණ පැවැත්විය යුතු ක්‍රමවේදයන් තිබෙනවා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍ය නියෝජනය වෙනවා කියලා නියෝජනය කරනවා. ඒ ජනතා පරමාධිපත්‍යයට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා හෝ වරේ යටත් කියලා අපි ඉගෙන ගන්නවා. හැබැයි අපි දකිනවා මොකද්ද? විවස්ථා ජනතා පරමාධිපත්‍ය පැත්තක නැකත්කාරයෝ ඡන්ද තීරණය කරනවා. උත්පත්තියේ දෝෂී. ඒතර තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. මුන්නතරම් ඔබ දකින්නේ නැති. ඒ සමහර ඇසිරීම් ගත්තම ඒක කූට ප්‍රාප්තිය තමයි අපි පහුගිය දසවසර බැලුවේ. ඒකේ මම හිතන්නේ තව එතනින් එහා කොහෙද යන්නේ කියලා ඡන්ද දින තීරණය කරනවා නම් නේ ඊට පස්සේ නාම යෝජනා පත්‍රේ දින විදිය තීරණය කරනවා නම් ඔය දකින්න නැති මම දැක්කා නේ නාම යෝජනා පත්‍රේ මැතිවරණ කොමසාරිස්තුමාගේ පිටිපස්සෙන් ගිහිල්ලා බාර දුන්නා. මොකද නැකත්කාරයෙක්ව උතුරු බලාගෙන දෙන්න කියලා. ඉස්සරහින් ගියොත් පෙහින්නේ බටහිර. ඉතින් පස්සේ යන. ඉතින් මේකේ කූට ප්‍රාප්ති. ඉතින් අදගම සූර කිව්වා වගේම නාලිකා ටික බලන්න. අපිට බලිතොවිල් සම්ප්‍රදායන් ඇදහිලි අපේ ඉතිහාසයේ ශිෂ්ටාචාරයේ එක් කොටසක්. ඒ පිළිබඳ අත්දැකීම් අධ්‍යයනයන් ආරක්ෂා කිරීම ඒවා අපි කළ යුතුයි. අපේ සමාජය අපේ අනාගත පරම්පරාව තේරුම් ගන්න ඕන අපේ පැරණි ශිෂ්ටාචාරය තිබුණේ කොහොමද? ඇදහිලි විශ්වාසයන් සම්ප්‍රදායන් මොනවද? ඒවා අපි අධ්‍යයනය කරන්න ඕන, ගවේෂණය කරන්න ඕන, සංරක්ෂණය කරන්න ඕන. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒවා අපේ ජීවිතේට කොච්චර මේ මොහොතේ බලපානවද කියලා. අද මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? මා දැක්කා මේ මානසිකත්වයේ මේ කණ්ඩායමට ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. මම දැක්කා මේ ළඟදී කියනවා ඔය ඒ කියන්නේ කතරගම දෙවියන් වහන්සේ වැඩ ඉන්නේ ඔය කතරගම නෙවෙයි වෙන තැනක් තියෙනවා. තව පොඩි සියබලාපැලයක් තියෙනවා. ඔය කැලේ ඇස්සේ. එතන ගියපුවම සති දෙකක් තිස්සේ පේවිලා ගියේ නැත්නම් අතරමං වෙනවා. එන්න කැලෑව මඩ වගුරු. මං කියන්නේ මේ අනුරාධපුර නගරයට ගියත් අතරමං වෙනවා අපි. දන්නේ නැතුව පළවෙනි පාරට ගියෝ. ඒ සියබලාපැලේ ගාව අතරමං වෙන එක ලොකු දෙයක් නෙවෙයි. ඒතර ඒක කොච්චර කල් ගියත් ලොකු වෙන්නේ නැහැ. අපේ ගම්වල ඉස්සර තියෙන කොඩ මිරිස් කියලා එකක්. කොඩ මිරිස් ගහ කොඩ වෙනවා. කොච්චර තෙල් ගැහුවත් බෙහෙත් ගැහුවත් ලොකු වෙන්නේ නැහැ. ඒකට ලෙඩක්. ඒක ලෙඩක්. දැන් අපේ සම කොතනද තියෙන්නේ?
අදගම සූර කිව්වා කුරුඳු වත්ත බලන්න කියලා. මේ ගම්මාන ඇතුළ බලන්න. හන්දියක් ගාවට සෙනසුරාදා දවසේ බලන්න. හන්දි අර තුම්මන් හන්දියේ පාරවල් 3 මදි අර ගොටු 3ක් කට්ටියට තියන්නේ. ඒ සමහර අය එහා ගෙදර තොවිලයක් කියලා පාන්දර 4ට ගොටුව තියන්න ඕන කෙනා 3ට එනවා අනිත් පැත්තෙන් වෙල තුම්මන් හන්දිය අල්ලන් ඇත කියලා. එතනින් එක පෙරේතයන්නේ. හරිද? ඒ අරයා මේ පෙරේතය අල්ලගෙන එයා ගිහිල්ලා අර පෙරේතයාගේ ගොට්ට ගත්තොත් මේ පෙරේතයට තනක් නැතු වෙනවා. මොකද්ද මේ தত্ত্বය ඉතා හොඳින් මේ කෘතිය පෙන්눔 කරනවා. පෙරේතයා අල්ලලා හිර කරන පෙරේත බන්ධනයක් කරන්න ඕන. අන්ද්‍රිස් හොඳටම සතුටටපත් වුණා. ඔහු ප්‍රීතියෙන් ඉපිලිමින්ය අනුමත කරා. සුබනේරිස් ගුරුන් වහන්සේගේ මන්ත්‍රී ගුරුකම් වලින් මේ නිନ୍ଦ නොයෑමට විකාර රූපී පෙනීමට අසාමාන්‍ය දාඩි දෙමිට ප්‍රතිඵලයක් නොලබෙන විට අන්ද්‍රිස් කල්පනා කරේ වයස නිසා ඒ මතුරන මන්ත්‍රවල ශබ්ද ඝන හරියට නොපීඩීමත් එසේ වෙන බවේ. දැන් වයස නිසා මොකද මේ ශබ්දේ ඝන හරියට පීඩින නිසා තමයි මේ සාත්‍ර වැඩ කරන්නේ නැත්තේ කියලා. ඉතින් මේ මෙතෙන්ට ඇදලා දැම්මේ මේ උත්පත්තිය. මේක දියුණු නවීන ඒ නිෂ්පාදනයත් එක්ක දියුණු සංස්කෘතියක් අපි අත්පත් කරගන්න අසමත් වෙලා තිබෙනවා. අපි සංස්කෘතියෙන් වශයෙන් මා කියන්නේ මේ අපි අවුරුදු 2500ක ශිෂ්ටාචාරය ගැන නෙවෙයි. අපේ වාරි ශාස්ත්‍රයේ අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණයන් අපිට එහෙම ශිෂ්ටාචාරයක් තියෙනවා. ඒක හරි. අපි ගත්තොත් සීගිරියට ගිහත් අපිට ගල මුදුනේ පේනවා වතුර මල. අපිට පේනවා කොහොමද මේ බිම ඉඳන් උඩට වතුර මල අරන් ගියේ. ඇන්ටන් ජලනාල තිබෙත් නැහැ, සිල්ටන් වතුර පොම්ප තිබෙත් නැහැ. කොහොමද වතුර මල? ඒක අපිට ප්‍රශ්න තියෙනවා. අපි සොරවුව බැලුව සොරවුවේ තියෙන මඩ සොරවුව. මේ මඩ සොරවුව වල නිර්මාණය. අපේ වැවේ බැලුවොත් බිසෝ කොටුව. ඒක අපිට පමණයි ලෝකයේ උරුම තියෙන බිසෝ කොටුව. අපි කලාවේ ඉඳන් තිසාවේ දක්වා යෝධ වැව මේ යෝධ ඇල බැලුව. සතක් මට අඟලයි බැස්ම වතුර අපි ගෙනියනවා. අපිට වාරි මාර්ග ශාස්ත්‍රයේ අපිට අපේ නිපුණත්වයන් හම්බ වෙනවා. මම කියන්නේ ඒක නෙවෙයි. ඒ අපේ ශිෂ්ටාචාරයේ නෙවෙයි. අපේ සංස්කෘතියක් නිෂ්පාදන බලවේගයන් එකට වර්ධනය වෙනවා. ආර්ථිකය අත්පත් කරගන්න ජයග්‍රහණ, නිෂ්පාදනය අත්පත් කරගන්න ජයග්‍රහණ, කර්මාන්ත අත්පත් කරගන්න ජයග්‍රහණ, යන්ත්‍ර සූත්‍රය අත්පත් කරගන්න ජයග්‍රහණ විසින් තමයි මිනිස්සා සංස්කෘතිය වශයෙන් ඉහළ යන්නේ. අපිට යුරෝපයෙන් බොහෝ අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරලා එව්වට අපි සංස්කෘතිමය වශයෙන් පහළ ජන කොට්ටාසය. ඒ නිසා තමයි අන්තර්ජාලය ලෝකයේ අලුත් දේ හොයන්න ප්‍රබලම මාධ්‍ය කලාවක් වෙනකොට ලෝකයේ වැඩිම සෙක්ස් අඩවි සොයන ජන ප්‍රජාවක් ඉන්න රටක් බවට පත් වෙනවා. කොතනද ගැටලුව තිබෙන්නේ? අපි සංස්කෘතිමය වශයෙන් අපි වර්ධනය අත්පත් කරගත්තේ නැහැ. ඒක අන්ද්‍රිස් මුහුණ දෙන ගැටලු තුල ඒක ඉතා පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි මේ පන්තියේ තියෙන දුෂ්ට බව. මේක දූෂිතයි. මේක අපරාධකරුවා. ඒක තමයි ඇත්ත. මොනතරම් දූෂිතද? එදත් අද වගේම ව්‍යාපාරික අවස්ථාව වෙනුම් පගාවන් දෙනවා. ඒ වගේම ඝාතනයන් සිද්ධ කරනවා. රේන්දි අත්පත් කර ගැනීම වෙනුවෙන් ඝාතනයන් සිද්ධ කරනවා. මේ කවර පන්තියද? නිදහසේ වර්ධනය වෙච්ච සමාජයක අපිට මේ තත්ත්වය දකින්නේ. ඒ නිසා මේක දූෂිත අපරාධමය ස්වභාවයක් මේ උත්පත්තිය තියෙනවා. ඒ වගේම අනියම් බව, හීනමානයි, කීර්තිය හඹාගෙන යාම, අනියම් බවක් තියෙනවා මේක. ඒ නිසා තමයි අන්ද්‍රිස්ගේ හෘද සාක්ෂි නිතරම ප්‍රශ්න කර තමන් අනියම් මේ සාමිල්ගේ හොරබිරිඳත් එක්ක ජීවිතය ගත කිරීම හේතු කොටගෙන සාමල් මිය යාම නිසා සාමිල්ගේ දේපල අත්පත් වෙච්ච අන්ද්‍රිස්. ඔහුට කොයි දින සුජාතභාවය. මොකද මේ සාමිල්ගේ බිරිඳ සමග සාමිල් ඉන්නකොටම හොරාම්බුව ලෙස තබාගෙන සාමිල් මිය ගියාට පසුව හොරාම්බුවගේ දේපල අත්පත් කරගත්තු අන්ද්‍රිස්. මොකද්ද එයාට තියෙන සුජාතභාවය මොකද්ද එයාට තියෙන්නේ? සුජාතභාවයේ අත්පත් කරගන්න උත්සාහ කරන්නේ මොකද්ද? එහෙනම් සාමිල්ට දාව උපන් සාමිල්ට දාව එංගල් තිනාගෙන් උපන් ලීනා කසාද බැඳීම. ඔව් සුජාතභාවය ගන්න උත්සාහ කරනවා. දැන් මේ අපි ඕන තරම් දකින මේ ගොඩාක් චිත්‍ර රූප හැදෙනවා මේ දේශපාලන කතාවක් නිසා කතාවක් නොවන නිසා ප්‍රවේශම් වෙනවා නම් ගම් නොකිය ඉන්නේ. දැන් මේ කිරකට මේ අනියම් තමන්ට තිබුණු අනියම්භාවය
සුජාතභාවය පත් කර ගැනීම සඳහා කරලා දේ අපි දැකලා තියෙනවා මේ කුණුසත්. මේ උත්පත්තිය. ඒ වගේම තමයි හීනමානී. මේක හරි හීනමානයකින් පෙළෙනවා. එහෙම නැත්නම් කවුද ලක්ෂ 5ක සපත්තු දාන්න පෙළෙන්නේ? හීනමානයක් තියෙන්න ඕනේ නැත්. මං අහනවා මොකද? ලක්ෂ 65 ඔරලෝසු බඳින්න හිතෙන්නේ. හීනමානයක් නෙවෙයි. ඒ නිසා මේ පන්තිය උපතීම හීනමාන. ඒ විතරක් නෙවෙයි. මේක කීර්තිය හඹාගෙන යනවා. ඒක Tamanට අත්පත් නොවන කීර්තියක් ලබා ගැනීම වෙනුවෙන් හැම වෙලාවම ප්‍රබදන. ඇත්ත කීර්තියක් නෑ ඒගොල්ලන්ට. ඉතිහාසයෙන් හෝ නිෂ්පාදනයෙන් හෝ සමාජ කාර්යභාරයෙන් හෝ කීර්තියක් නෑ. හැබැයි Taman වෙත නැති කීර්තිය අත්පත් කර ගැනීම වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෑම වර්ග අපරාධයක් කරන්න මේ සමාජ කණ්ඩායම සූදානම්. එදත් අන්දිරිස්ගේ පොතෙත් අපි ඒක දකිනවා. එංගල්තිනා කියන්නේ අන්දිරිස් අපි හරියට චරිත ටික හඳුනාගත්තොත් සාමිල් තමයි පීප්ප හදන්න. සාමිල් සමග තමයි අන්දිරිස් පානදුරේට එන්නේ. සාමිල්ගේ බිරිඳ තමයි එංගල්තිනා. සාමිල්ටයි එංගල්තිනාටයි දාව තමයි ඉපදුනේ ලීනා. එංගල්තිනා සහ අන්දිරිස් අතර තමයි යන්යම් සබඳතාවය ගොඩ නැගින්නේ. සාමිල් මිය ගියාට පසුව ලීනා සමග සමායි ඊළඟ අන්දිරිස්ගේ සබඳතාවය ගොඩ නැගින්නේ. ඒ ලීනාගේ දියණිය තමයි වික්ටෝරියා, පුතුණුවන් තමයි ඇල්ෆ්‍රඩ්. ඕක තමයි චරිත ටික මට චුට්ටක් මේක පැහැදිලි කරගන්න ඕන නිසා. චරිත ටික. එතකොට මේ දුව සමග තිබුණු අනියම් සබඳතාවය එලිදරව් වීමේ හේතුවෙන් එංගල්තිනා ගෙලවැල දාගෙන මිය යනවා. මේක මේ කුහක සමාජයේට ඒ කණ්ඩායමට මේක කිසිසේත් මෙලිදරව් නොවිය යුතු කරුණක්. මේ කොහොමද එලිදරව් වෙලා අන්දිරිස් මේ පන්ති නියෝජනය කරන්නේ? ඒ නිසා අන්දිරිස් ඉතාමත් කිට්ටු ගෝලයන් දෙන්න ගෙනවලා විදරාල ගෙනල්ලා විදරාලට තුටු පඳුරු දීලා විදරාලගෙන් කියව ගන්නවා මෙයා ස්වභාවික මේ යාමක් කියලා. ඊට පස්සේ ගෝලයෝ දෙන්න මේක දන්නවා. කටකතාවක් එනවා ගෝලයෝ දෙන්න එංගල්තිනා ඇත්තටම ගෙලලාගෙන මරුනේ කියලා තැන තැන කියනවා කියලා. ටික දවසක් යනකොට ගෝලයෝ දෙන්නත් මිය යනවා. දන්න එකම සාක්ෂිකරුවා විදරාල බොලු කරනවා. සාත්‍ර සුවරයකටම යටි දිව කපලා. වෙන ක්‍රමයක් නැහැ. සාත්‍රෙන් යටි දිව කපලා. ඒතර මේ වහං කරන්න හදන්නේ මොකක්ද? මේම වසන් කිරීමක් මේ සමාජයේ තියෙනවා. ඒක අතිශය කුහක ලක්ෂණය. ඒවා නිරන්තරයෙන් ඒ සමාජය ඇතුලේ කිට්ටුවෙන් ඇසිරු කරොත් ඔයගොල්ලෝ දකින්න මොනතරම් මේ පන්තිය මේක වහන්න උත්සාහ කරනවද? ඒක උත්පත්තියේම තිබුණා. ඒ වගේම ආගම සමග තියෙන ව්‍යාජ සබඳතාවය. අපේ හාමුදුරුවෝ ඒක ව්‍යාජ සබඳතාවය. මොකද යාට ඒක වුණා. ඒ නිසා තමයි ඔබ වහන්සේ කියපු නම් විසාකා පාසල ගොඩනගන්නේ. ඒ වෙන මොකද මේකත් මේ ආගම සමග තිබෙන ව්‍යාජ සබඳතාවය. මේක උත්පත්තියෙන්ම පන්තියේ තිබුණා. අදත් තියෙනවා. නැත්තම් කොහොමද උදේ හිරකරුවන් බලන්න ඉන්නේ අපරාධකරුවන් බලන්න හිරගෙදර ගිහිල්ලා ඒ මනසින්ම රැයට පන්සලට යන බෝධි පූජා තියන. අඩුම තරම ඇඟ හොදගෙන යන්න බෑ. ඒක සාමාන්‍ය අපේ රටේ තියෙන්නේ මොකක් හරි අපරාධනකට ගිහිල්ලා සිල්වත් තැනකට එනකොට. ඒ කොතනින්ද මේක හදන්නේ? මේ ව්‍යාජත්වය. ඒ කියන්නේ ව්‍යාජත්වයෙන් පුරවලා. ඒ කියන්නේ මේක ආගම සමග ව්‍යාජ සබඳතාවයක් වෙන්නේ. ඒ නිසා තමයි බොහෝ පන්සල් ගිහිල්ලා බැලුවා. අදත් බැලුවොත් බොහෝ පන්සල් වල පූර්ව වල තියෙන්නේ සදහැවතුන්ගේ නම් නෙවෙයි. හැබැයි සදහැවතුන් කියලා සඳහන් කරන ලද නම්. කියන්නේ මේ සමාජයේ මේ ආගම අතර ව්‍යාජත්වයක් ගොඩනගන්න තිබෙනවා. ඒ වගේ මේකට තියෙන හරිම යටත් විත්ති මනෝභාවයක් තිබෙනවා. ඒ සමාජයේම ලක්ෂණයක් ඒක. ඒ නිසා තමයි Tamanට නිකං කියවෙන්නේ රැජින මේස් එක ගලවලා මට අත දුන්නනේ කියලා. හරි අපෝ. ඒ කොතනද ඒක? අපිට නම් අප්සෙට් මේස් එක දාගෙන මොකෝ මගේ අත අල්ලන්න කැතද කියලා හිතෙන්නේ. හැබැයි ඒ කියන්නේ ස්වභාවික දේ තමයි මේස් එක නැතුව අත දිනේ. ඒක ස්වභාවික දේ. ඒක මේ අලුතෙන් අපූර්වත්වයට නැග යුතු දෙයක් නෙවෙයි. අත නොදෙන්න ඕන මේස් එක දාගෙන අත දෙනවා. ඒ මොකෝ මගේ අත අල්ලන්න බැරිද? එහෙනම් මොකටද මම එයාගේ අත අල්ලන්නේ? නිකන් හිතුවා. හැබැයි ඒ අත දීම හරහා කරන වර්ණාව මම දැක්ක පසුගියද. මොකද්ද මේ තියෙන්නේ?
මේකේ හොඳම කතාවක් කියනවා අපේ ජාතික ව්‍යාපාරයේ ගොඩනැගීමේදී ඇතිවෙච්ච සම්බන්ධයකදී 1922 ඔය ජාතික සංගමයේ සමුළුවකදී එහි සභාපතිවරු එච්.ජේ.සී. පෙරේරා කරනවා මෙහෙම කතාවක්. අපට විශාල හදිසියක් නැත. ඒ කියන්නේ මොකද්ද? නිදහස දිනා ගන්න අපිට විශාල හදිසියක් නැත. ප්‍රථමයෙන්ම අපි අපගේ නිවහන තනා ගනිමු. ඉස්සලම අපි අපගේ ගෙදර නිවහන තනා ගනිමු. අභ්‍යන්තර පාලන ඉල්ලීමට අප සුදුසුසම් බව ප්‍රථමයෙන් අපි බ්‍රිතාන්‍යයන්ට පෙන්눔 කරමු. අපිට මේ පුළුවන් දැන් අපි කෝට් එක අඳිනවා, අපි හැට් එක දානවා, අපි ඉංග්‍රීසි කතා කරනවා, අපිට පුළුවන් අභ්‍යන්තර පාලන ඉල්ලන්න. මගේ අදහසට අනුව නම් අපට එය කළ හැකි එකම මඟ නම් වචනයේ පරිසමාර්ථාර්ථයෙන්ම අප නියම බ්‍රිතාන්‍යයන් වීමයි. ඕක තමයි ලංකාවේ ජාතික ව්‍යාපාරය පිළිබඳ තියෙන එකම සටහන වුණු ජාතික සංගමයේ ගොඩනැගීමේ ජාතික සංගමයේ 1922 සමුළුවේදී ජාතික සංගමයේ සභාපති පෙරේරා මහත්තයාගේ කතාව. මොකද එයා කියන්නේ? අපට විශාල හදිසියක් නැත. ප්‍රථමයෙන් අපි අපගේ නිවහන තනා ගනිමු. අභ්‍යන්තර පාලන ඉල්ලීමට අප සුදුසුම් බව ප්‍රථමයෙන් අපි බ්‍රිතාන්‍යයන්ට පෙන්눔 කරමු. මගේ අදහසට අනුව අපට එය කළ හැකි එකම මඟ නම් වචනයේ පරිසමාර්ථාර්ථයෙන්ම අපි නියම බ්‍රිතාන්‍යයන් වීමයි. ඒක තමයි ඒවත් එක්ක මේ වික්ටෝරියාගේ විවාහ මංගල්‍ය ගන්න විදිය, ඊට පස්සේ අන්දිරිස් ඇඳුම ඇඳගෙන රාත්‍රියේ ඇවිදින්න දරන උත්සාහය, මේ සියල්ලංගෙම පෙන්눔 කරමින් තියෙන අපි වඩාත් වැඩිම බ්‍රිතාන්‍යයන්ට ඔවුන්ට අනුරූපීව කටයුතු කරන බව පෙන්වමු. ඉංග්‍රීසි කතා කරන දරන උත්සාහය, පුතාලා එංගලන්තයට යවමින් ඒ සඳහා දරන උත්සාහය, මේ සියල්ල තුළම තිබෙන්නේ වඩාත් වැඩියෙන් තිබුණේ අපි වඩාත් හොඳ සුද්ධ වෙන්නේ. ඒ මානසිකත්වය තමයි අද. ඒ වගේම මිදිලා නැහැ මේ පන්ති. ඒ වගේම මේක උපතෙන්ම අංග විකලයි. අර බලු පැටියා වගේ තමයි. මේක අංග විකලයි. මේක පරිපූර්ණත්වයටපත් වෙලා නැහැ. මේක සමාජයේ සෑම අවස්ථාවකම ඉතා හොඳින් උකහාගෙන කළමනාකරණය කරමින් එකතු කරමින් අලුත් දිශාවකට මෙහෙවන්න සමත් නැහැ. මේක බංකොලොත් විකෘති පන්තියක උපතක් තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කෙටියෙන් කිව්වේ මේ වික්ටෝරියා කෘතිය අපේ රට ඉතාමත් වැදගත් ඓතිහාසික කාල පරිච්ඡේදය 1967 ඉඳන් 1867 ඉඳන් 1899 දක්වා අවුරුදු 32ක කාල පරිච්ඡේදයක් ගොඩනැගෙන. මෙන්න මේ කාල පරිච්ඡේදයේ තමයි අපේ උත්පත්තියේ දෝෂය තිබෙන්නේ. ඒ උත්පත්තියේ දෝෂය අපි හිතනවා නම් ඡන්ද ක්‍රම වලින්, විවස්ථා සංශෝධන වලින්, മന്ത്രി දුර අඩු කිරීමෙන්, മന്ത്രി දුර වැඩි කිරීමෙන් වෙනස් කරගන්න පුළුවන් කියලා වෙනස් කරන්න බෑ. මේ උත්පත්තියේ දෝෂයත් සමග මේ සමාජෙට ඉස්සරහට යන්නත් බෑ. අපි අර්බුදිතා හොඳින් තේරුම් ගන්න ඕනකම තිබෙනවා. මොහන් රාජ් සොයුරා උත්පත්තියේ දෝෂයේ යම් විවර කිරීමක් අපිට කරලා දීලා තියෙනවා. ඒක මම හිතනවා අපේ ප්‍රබන්ධ නවකතාවේ අලුත් ප්‍රවේශයක්. ඒක හොඳයි. කුමාරි නවරත්නගේ කෘතිය අපිට කියවුවොත් සංඛ්‍යා දත්ත පිරුණු, අපිට නුහුරු නුපුරුදු නම් වලින් පිරුණු, අපිට නුහුරු නුපුරුදු වාර්තා ශෛලියක් තියෙන ශාස්ත්‍රීය ගවේෂණාත්මක කෘතියක්. හැබැයි ඊට වඩා හොඳින් මේ බෙලහීන පන්තියේ උපතේ තිබෙන විකෘතිය, ඒ විකෘතිය පෙරලා සමාජයට අද වර්තමානයේ අපිට බලපෑම් කරමින් තිබෙන ආකාරය පෙන්눔 කරමින් තිබෙනවා. ඔහුගේ ප්‍රවේශය ඒ උපත අපිට ඉතා හොඳින් ගලප්වමින් පෙළගස්සමින් ගොඩනගමින් තිබෙනවා. මට එක අදහසක් තිබෙනවා ඒක ඔහුගේ අයිතිය. මම හිතනවා මේකත් එක්ක සම්බන්ධ වෙලා තවත් ඒ සමාජ වටපිටාව මීට වඩා ටිකක් ගොඩනැගීමේ හැකියාවක් තිබුණා කියලා. මොකද අන්දිරිස් වෙනවා, සාමිල් මිය යාමෙන් ඒ චරිතය අවසන් වෙනවා, එංගල් තිනා මිය යාමෙන් ඒ චරිතය අවසන් වෙනවා. ඒ විදිහට මේකේ ඒ රාමුවෙන් තව ටිකක් එළියට යන්න තිබුණා නම් වඩාත් හොඳ චිත්‍රයක් අපිට ඒ සමාජ වකවානු පිළිබඳ ගොඩනගා ගැනීමට හැකියාව තිබුණා කියන එක තමයි අපි අද. ඒ නිසා ඉතාමත් හොඳ වස්තු බීජයක් තවත් හොඳින් පුලුල් කරලා ඒ සමාජ පිළිබඳ හොඳ කතිකාවතක් සමාජය තුළ ගොඩනැගීම සඳහා අවස්ථාවක් පාදක කරගත හැකිව තිබුණා කියන එක තමයි අපගේ විශ්වාසය. කෙසේ වුවත් මේ දරන ප්‍රයත්න ඉතාමත් ප්‍රශස්ත ප්‍රයත්නයක්. අපේ රටේ ප්‍රබන්ධ සාහිත්‍යය තවත් උසස්
තැනකට අපි වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා පෞගේ කාලේ පුරාවටම පරිවර්තන සාහිත්‍යයක් විශාල ලෙස අත්විඳලා තිබෙනවා. මම හිතන්නේ අපිට ලෝකයේ උසස්ම පරිවර්තනයන් පෞගේ කාලේ පුරාවටම අපි අපේ ගාමිණී වංගුඩ සොයුරා විශාල ප්‍රමාණයක් පරිවර්තන කරමින් සිංහල සමාජය වෙත ගෙනත් දීලා තිබෙනවා. අපි හිතනවා අපේ සමාජය වඩාත් හොඳින් එළිදරව් කරන සමාජයට වඩාත් හොඳ ප්‍රගතිකාමී දිශාවකට මඟ පෙන්වන නව ප්‍රබන්ධ කලාවක් අවශ්‍යයි. එහි ඉතාමත් හොඳ කූට ප්‍රාප්තියක් ලෙස තමයි ආදරණීය වික්ටෝරියා අපි දකින්නේ. ඒ සඳහා මොහන් රාජ් සොයුරා දරන ලද ප්‍රයත්නය සාර්ථක වී තිබෙන බව පෙනෙමින් ඒ වගේම ඔහුගේ ඉදිරි සාහිත්‍යකරණ කටයුතු වඩාත් හොඳින් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.